දැන් වෙලාව පෙරවරු 8 විනාඩි 5යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව මහරගම වත්තේ ගෙදර පාර පදිංචි සුජීව නානක්කාර මහතා බණ්ඩාරගම ගල්තුඩේ පදිංචි නාලනී ගුණසේකර සහ දරු පිරිස හා ශාන්තිලතා ගුණසේකර ඇතුළු පවුලේ සිළු දෙනා හොරණ වෑවල විමලසේකර මාවත පදිංචි ටීද මෙල් මහත්මිය අයේෂා වික්‍රමනායක දියණිය ඇතුළු පවුලේ සිළු දෙනා ගැටහැත්ත දිවුරුම්පිටිය රාජ්‍ය සේවා ගම්මානයේ පදිංචි MPW හර්ෂණී පීරිස් සහ පවුලේ සැම මාවර මණ්ඩිය සන්ෂයින් කෝට්ටේ පදිංචි රුවනී මල්දෙනිය සහන් මල්දෙනිය සහ බිහානි අමරසිංහ යන දූ දරුවන් හොරණ දික්කේනපුර දෙවන පටුමග පදිංචි DP දිවාකර මහත්මිය මොනරාගල සිරිගල සම්මා නිවසේ කරුණාපාල හේරත් මහත්මිය ගෞරවනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේගේ වැඩමවීමෙන් සෑම ඉරිදා දිනකම පවත්වන ධර්මදේශනා මාලාව මජ්ක්‍ධිම නිකායේ වත්තූපම සූත්‍රයේ ඇසුරෙන් විග්‍රහ කෙරෙන චිත්තෝපක්ලේශ ධර්මදේශනා මාලාවේ 15 වෙනි ධර්මානුශාසනාව. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි  තිසරණ ගමනං සම්පන්නං ආබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී
වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා මදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති තී. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්තුනි, හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය ඇසුරින් සිදු කරන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ දේශනා මාලාවෙහි අද 15 වෙනි ධර්ම දේශනාව. එම චිත්තෝපක්ලේශ ධර්ම විග්‍රහයෙහි 15 වෙනි චිත්තෝපක්ලේශයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මදය නැමැති චිත්තෝපක්ලේශ ධර්මයේ පිළිබඳ. මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා මදං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. මදය චිත්තෝපක්ලේශ ධර්මයක් කියන බව දැනගෙන ඒ මදය නැමැති චිත්තෝපක්ලේශ ධර්මය දුරු කිරීම සඳහා කටයුතු කළ යුතු බව තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ. මදයයි කියලා කියන්නේ මත්වීම කියන අර්ථය. මත්ද්‍රව්‍ය පරිහරණය කළාම කායික වශයෙන් මානසික වශයෙන් පුද්ගලයා මත්වීමකටපත් වෙනවා. කල යුතු කටයුතු මගහැරෙනවා, නොකල යුතු දේවල් කෙරෙනවා. සාමාන්‍ය ලෝකයේහි පිළිගත් සදාචාර සම්පන්න ප්‍රතිපදාවන් අතික්‍රමණය කොට ක්‍රියාත්මක වෙන්නට එතනත්තා පෙළඹෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් මානසික ක්ලේශ ධර්මයන් පදනම් කොටගෙන ඇති වෙනවා. එය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා විවිධ කාරණා පදනම් කොටගෙන ඇතිවෙන බලවත් වූ මෝහය සහ බලවත් වූ මානය හේතු කොටගෙන මේ කියන මානසික මත්වීම සිද්ධ වෙන්නේ. ඒ මෝහය සහ මානය බලවත් වූ තැන යම් යම් කරුණු පදනම් කොටගෙන මනසේ ඇතිවෙන ඒ මත්වීම තමයි මෙහි මදය නැමැති චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විදිහට පුද්ගල సంతානෙහි මත්වීම ඇතිවෙන්නට හේතු වෙන කාරණා 27ක් පිළිබඳව විභංග ප්‍රකරණයෙහි පැහැදිලි කරනවා.
ජාති මද, ගොත්ත මද, ආරෝග්‍ය මද ආදී වශයෙන්. එහිදී ජාති මදයයි කියලා කියන්නේ තමන් උපන් ජාතිය පදනම් කොටගෙන මම උසස් ජාතියේ කෙනෙක්, අන් අය පහත් ජාතියේ අය, අපේ ජාතිය මේ විදිහට සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රශස්ත ජාතියක්, උසස් ජාතියක් ආදී වශයෙන් අනිත් අය පහත් කොට තමන් උසස් කොට හංගින ස්වභාවය ජාතිය පදනම් කොටගෙන. ඒ තමයි ජාති මදයේ හැටියට හඳුන්වන්නේ. ඊළඟට ගෝත්‍ර මදයයි කියලා කියන්නේ කුලය, එහෙම නැත්නම් තමන්ගේ පරම්පරාව පදනම් කොටගෙන යම් කිසි කෙනෙක් ඒ බඳු මත්වීමකටපත් වෙනවා නම් අන් සියලු කුලයන් පහත්ය තමන්ගේ කුල පරම්පරාව ශ්‍රේෂ්ඨය කියලා ඒ පාදක කොටගෙන අර විදිහේ මානසික උමතු භාවයකට, එහෙම නැත්නම් මෝහයෙන් සහ මානෙන් මත් වෙන ස්වභාවයකටපත් වෙනවා. එය තමයි ගෝත්‍ර මදයයි කියලා හඳුන්වන්නේ. ආරෝග්‍ය මදයයි කියලා කියන්නේ තමන්ගේ නිරෝගී සම්පත්තිය පාදක කොටගෙන ඒ බඳු මානසික මත්වීමකට යොමු වීම. යොබ්බන මදයයි කියලා කියන්නේ තරුණ බව හේතු කොටගෙන තමන්ගේ තාරුණ්‍ය, තමන්ගේ ජවය, බලය, හැකියාව පාදක කොටගෙන ඒ තරුණ බව හේතු කොටගෙන මත්වීමටපත් වෙනවා. එසේ තරුණ බවින් මත්වීමටපත් වුණු පුද්ගලයා බොහෝ පව්කම් කරන්නට, අන් අයට කළ නොහැකි දේවල් තමන්ට කරන්න පුළුවන් කියලා පෙන්වන්නට උත්සාහ කරලා බොහෝ හානි කරගන්න අවස්ථා අපි දකිනවා. සමහර වෙලාවට රථ වාහන පදවාගෙන යනකොට, ඒ වගේම මෝටර් බයිසිකල් පරිහරණය කරනකොට අපි දකිනවා ඒ තමන්ගේ යෞවන බව ප්‍රදර්ශනය කරන්නට ගිහිල්ලා බොහෝ දෙනා අනතුරු වලට ලක් වෙන හැටි. ඒ වගේම විවිධ ක්‍රීඩාවන්ට උස තැන් වලින් පහළට බහින්න, පහළට පනින්න, ගංගාවල පාවීගෙන යන්න, එහෙම නැත්නම් දියඇලි වලින් පහළට බහින්න, මුහුදේ පීනන්න, මේ වගේ කරුණු වලට ගිහිල්ලා තමන්ගේ තාරුණ්‍ය ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා බොහෝ දෙනා ඒන් මත්භාවයටපත් වෙන නිසා අනතුරු හඳුනාගත නොහැකිව විනාශ වෙන ආකාරය. ඊළඟට ජීවිත මදයයි කියලා කියන්නේ තමන්ගේ ජීවත් වීම නිරෝගීව සුවපත්ව දිගු කලක් ජීවත් වීම හේතු කොටගෙන ඒ ජීවත් වීමෙන් මත් භාවයටපත් වීම. ලාභ මදයයි කියලා හඳුන්වන්නේ තමන්ට ලැබෙන ලාභය හේතු කොටගෙන. ගිහියෙක් නම් තමන් කරන ව්‍යාපාර වලින් තමන්ට ලැබෙන ලාභය, එහෙමත් නැත්නම් අන් අයගෙන් තමන්ගේ තනතුරට, තමන්ගේ නිලයට, තමන්ගේ තත්වයට අන් අය විසින් කරන පරිත්‍යාගයන්. පැවිද්දෙක් නම් තමන්ට නොඑක ආකාරයෙන් ලැබෙන ලාභ පදනම් කොටගෙන අන් අයට වඩා තමන් ලාභී ගුණයෙන් ඉහළයි කියලා හිතලා අන් අය පහත් කොට සලකමින් ඒ ලාභය නිසා ඇතිවෙන මත්වීම. ඊළඟට සත්කාර මදය කියලා කියන්නේ අන් අයගෙන් තමන්ට ලැබෙන සත්කාර. ඒ කියන්නේ තමන්ට අන් අය විසින් විවිධාකාරයෙන් සත්කාර සම්මාන කරනකොට ඒ සත්කාර කිරීම හේතු කොටගෙන තමන් මත්වීමටපත් වෙනවා. ඊළඟ කාරණේ ගරුකාර මදය. තමන්ට ගරු කිරීම හේතු කොටගෙන තමන් දකින්නකොට හුනස්නෙන් නැගිටීම, ඒ වගේම මහමග යනවා නම් මාර්ගයෙන් අයින් වෙලා ඉඩදීම, හිස්වසුමක් එහෙම නැත්නම් කුඩයක් ඉහළගෙන යනවා නම් එය ඉවතට ගැනීම, දකින්න හැම අවස්ථාවකම වගේ බොහොම යටහත් පහත්කම් දැක්වීම, වන්දනා කිරීම, මේ වගේ තමන්ට ගරු බුහුමන් කිරීම හේතු කොටගෙන ඇතිවෙන අනිත් අයට එහෙම ලැබෙන්නේ නැහැ, මට තමයි මිනිස්සු මේ විදිහට ගරු සත්කාර කරන්නේ කියලා එයින් ඇතිවෙන මත්වීම. ඊළඟට පුරෙක්කාර මදය. පුරෙක්කාර මදයයි කියලා කියන්නේ තමන් පෙරටු කොට අන් අය ක්‍රියා කරනවා. තමන්ට තමයි හැමතිස්සෙම මූලිකත්වය දෙන්නේ. මාව මූලිකත්වයේ තබාගෙන තමයි හැම වැඩක්ම කරන්නේ. ඕනම වැඩක් කරන්න ගියොත් මට තමයි එහි ප්‍රමුඛත්වය ලැබෙන්නේ. මට තමයි මුල් තැන ලැබෙන්නේ. අනිත් අය වගේ නෙමෙයි, සමාජයේ විසින් මාව නායකත්වයටගෙන මූලිකත්වයටගෙන ක්‍රියා කරනවා කියලා අන් අය පහත් කොට තමන් ඉහළට ඔසවාගෙන ඒ මානය නිසා ඇතිවෙන මත්වීම. ඊළඟට පරිවාර මදයයි කියලා කියන්නේ තමන්ගේ පිරිස් බලය පිළිබඳව අන් අයට වැඩක් කරගන්න ගියාම ඒ වැඩ කටයුතු කරගන්න අවශ්‍ය තරම් පිරිස නැහැ. මට ඕනම තැනක ඕන තරම් පිරිස ඉන්නවා. මොන දේ කරන්න ගියත් මාත් එක්කලා මිනිස්සු ඉන්නවා.
මට කවදාවත් මිනිස්සුන්ගෙන් අඩුවක් නැහැ කියලා අර තමන්ට තියෙන පරිවාර සම්පත්තිය දැකලා ඒන් නැති වෙන මත්වීම. ඒතර ඒවත් බොහෝ කොට අකුසල් කරගන්නට ඇතම් කෙනෙකුට හේතු වෙනවා. ඊළඟට භෝග මදයයි කියලා කියන්නේ තමන්ට තියෙන සම්පත් නිසා ඇතිවෙන මත්වීම. ඒ කියන්නේ තමන්ට තියෙන කුඹුරු වතු පිටි, ගේ දොර ඉඩකඩම්, යාන වාහන, මව්පියන්ගෙන් උරුම වෙච්ච ධන සම්පත් ආදී ඒබඳු භෝගයන් දිහා බලලා අනිත් අය බොහොම දුක්ඛිතව ජීවත් වෙන දුප්පත් මිනිස්සු මට බොහෝ සම්පත් තියෙනවායි කියලා ඒ තමන් සතු සම්පත් වලින් මත්වීමටපත් වීම. ඊළඟ කාරණේ වර්ණ මදය කියලා කියන්නේ තමන්ගේ රූප සම්පත්තිය, තමන්ගේ ශරීර වර්ණය හෝ එහෙම නැත්නම් තමන්ගේ ගුණ රාවය පිළිබඳව ඇතිවෙන මත්වීම. තමන් බොහොම ලස්සනයි, තමන් බොහොම රූප සම්පන්නයි, අන් අය වගේ නෙමෙයි, අන් අය දුර්වර්ණ අය, තමන් බොහොම වර්ණවත් කෙනෙක් කියලා ඒ වර්ණය නිසා ඇතිවෙන මදය. දැන් සමහර වෙලාවට ජාතීන් අතර වුණත් එහෙම තියෙන්න පුළුවන්. අහවලුන් වර්ණයෙන් අඩුයි, අපි වර්ණයෙන් වැඩි. මේ විදිහට ජාතීන් වශයෙන්, කුල වශයෙන්, රටවල් වශයෙන්, ඒ වගේම පුද්ගලයෝ වශයෙන්ොත් මේ වර්ණය නිසා ඇතිවෙන මත්වීම පවතින්නට පුළුවන්. දැන් එදා අතීතයේහි ඉන්දියානු සමාජයේහි බොහෝ කොට මේ වර්ණය නිසා ඇතිවෙන මත්වීම පසු කාලීනව කුල වශයෙන් පවා බෙදාගෙන ඒ දුරස්ත භාවය සමාජය තුල පැවතුණා. අදටත් ඒවා බහුලව පවතිනවා. ඉතින් ඒක රටක්ය ජාතියක්ය කියන භේදයකින් තොරව කවුරුන් හෝ තමන්ගේ රූප සම්පත්තිය පාදක කොටගෙන ඉබඳු මත්වීමකට පැමිණෙනවා නම් එය සාමාන්‍යයෙන් මිනිස්සෙයින් අතර පවතින සදාචාර සම්පන්න බව අභිබවා යන්නට හේතු වෙන සිත කිලිටි කරන ධර්මයක් විය හැකියි. ඊළඟ කාරණය තමයි සුත මදය. ඒ කියන්නේ තමන් බොහෝ ඇසූ පිරු කාරණා මත, තමන්ගේ දැනුගත්කම් මත ඇතිවෙන මත්වීම. අනිත් අය ඒ තරම් උගත් අය නෙමෙයි, අපි තමයි බොහෝ ශාස්ත්‍ර පිළිබඳව දැනුගත්කම් තියෙන්නේ, බොහෝ විෂයන් පිළිබඳව, විවිධ භාෂාවන් පිළිබඳව, විවිධ දර්ශන පිළිබඳව අපට දැනුගත්කම් තියෙනවා. අනිත් අයට වගේ නෙමෙයි, බොහෝ දේ දැන ඉගෙනගෙන තියන අය කියලා තමන් පිළිබඳව ඇතිවෙන මත්වීම. ඊළඟ කාරණේ පටිභාන මදය. පටිභාන කියලා කියන්නේ වැටහෙන නුවණ. අනිත් කෙනෙකුගෙන් ප්‍රශ්නයක් ඇහුවට ඒගොල්ලන්ට ප්‍රශ්නේ තේරුම් ගන්නවත් බෑ. මට නම් ඕන කෙනෙක් අහන ඕන ප්‍රශ්නයකට මට උත්තර දෙන්න පුළුවන්. කාටවත් මාව පරද්දන්න බෑ. මට තියෙන දැනුම අනිත් අයට සංසන්දනය කරන්නවත් බෑ. අනිත් අයට මාත් එක්ක හැරෙන්නවත් බෑ. මට ඕනම තැනකින් ඕන කෙනෙක් ඕන ප්‍රශ්නයක් ඇහුවොත් ඒ අවශ්‍ය ඕනම ප්‍රශ්නයකට මට සැනකින් පිළිතුරු දෙන්න පුළුවන්. ඒ බඳු වහා වැටහෙන නුවණක් Tamanට තියනවා කියලා ගිහියෙකුට හෝ පැවිද්දෙකුට Tamanගේ ඒ වැටහෙන ඥානය වැනි කාරණා පිළිබඳව එය සමහර වෙලාවට කෛරාටිකකම වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් තර්ක කිරීමේ හැකියාව වෙන්නටත් පුළුවන්. ඒ කවර හෝ කාරණයක් පදනම් කොටගෙන Tamante වැටහෙන ප්‍රඥාව නිසා යම් කෙනෙක් තුල ඇතිවෙන මත්වීම. ඊළඟ කාරණය රත්ත්‍ඤ්ඤිත මදය. ඒ කියන්නේ Taman බොහෝ කල් මේ ලෝකෙහි ජීවත් වෙලා තියෙනවා. අනිත් අය මේ ඊයේ පෙරේදා ඉපදිච්ච අය. ඒගොල්ලෝ මොනවද දන්නේ? අපි තමයි අතීත තොරතුරු හැම දෙයක්ම දන්නේ. මේ රටේ අතීතයේ වෙච්ච දේවල්, මේ සමාජයේ අතීතයේ වෙච්ච දේවල්, මේගොල්ලෝ මේ අද ඊයේ ඉපදිලා මේවා ගැන කතා කරන්න හිතුවට අපි බොහෝ කල් ඒවා පිළිබඳව දන්නවා. ඒ විදිහට ඉක්ම ගිය කාරණා පිළිබඳ, ඉතිහාසය පිළිබඳ, අතීතය පිළිබඳව Tamanට තියෙන දැනුම සහ Taman බොහෝ කාලයක් මේ ලෝකෙහි ජීවත් වෙලා තියෙන නිසා ඒ පැරණි බව තුලින් ඇතිවෙන මත්වීම. ඊළඟට පිට්ඨපාතික මදය. Taman භික්ෂුන් වහන්සේ නමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනතිමානී ගුණ ඇති කරගන්නත් සැහැල්ලු දිවි පැවැත්ම සඳහා පිණුසිඟා වැඩිම භික්ෂුවගේ චාරිත්‍ර ධර්මයක් හැටියට. එතකොට යම්කිසි කෙනෙක් ඒ උසස් චාරිත්‍රය පුරුදු පුහුණු කරනකොට එය නිසාම යම්කිසි මත්භාවයක් ඇති වෙන්නට පුළුවන්. අනිත් අය පිණුසිඟා වඩින්නේ නැහැ. අපි බොහොම ධාර්මික දිවි පෙවතක් ගත කරන්නේ. අපි කාටවත් ණය නැති ජීවිතයක් ගත කරන්නේ. අපි දිනපතාම පිණ්ඩපාතයෙන් තමයි යැපෙන්නේ. මේ අනිත් භික්ෂුන් වහන්සේලාට ඒවා ගැන හැඟීමක්වත් නැහැ.
නමුත් අපි නිවැරදිවම බුදුරජාණන් වහන්සේ දෙසූ ආකාරයට පිණ්ඩපාතයෙන් දිවි පවත්වනවා කියලා ඒ පිළිබඳව ඇතිවෙන මත්වීම. ඊළඟට අනවඤ්ඤාත මදය. ඒ කියන්නේ Tamanට මේ ලෝකේ කිසිම කෙනෙකුගෙන් අවඥාවක් එහෙම නැත්නම් නින්දාවක් අවනම්බුවක් සිද්ධ වෙලා නැහැ. අපි බොහොම නම්බුකාර විදිහට ජීවත් වෙන්නේ, බොහොම ගෞරවනීය විදිහට ජීවත් වෙන්නේ. අනිත් අය වගේ අපි සමාජයෙන් නින්දා ලබන ඒ විදිහට අවනම්බු විඳින පිරිසක් නෙමෙයි. බොහොම අපි නම්බුව රැකගෙන ජීවත් වෙන පිරිසක් හැටියට ඒ ගර්වය නිසා ඇතිවෙන මානසික මත්වීම. ඊළඟ කාරණේ තමයි ඉරියාපත මදය. ඒ කියන්නේ තමන් ඇවිද්දත් නිදාගත්තත් හිටගෙන හිටියත් වැඩපළ කරා වුණත් ඒ හැම අවස්ථාවකදීම යාම් ඊම් ඉඳීම් සිටීම් කියන හැම ඉරියව්වක්ම බොහොම ප්‍රසාදනීය විදිහට පවත්වන. අනිත් අය වගේ නෙමෙයි. අනිත් අය ඇවිදින හැටි හරි නෑ, වාඩි වෙලා ඉන්න හැටි හරි නෑ, වාඩි වෙලා ඉන්න දන්නේ නෑ. ඒ වගේම කෑම කන්න හරියට දන්නේ නැහැ. ඒ වේදී ඉරියව් පවත්වන විදිහ සුදුසු නැහැ. අපි එහෙම නෙවෙයි. අපි ඒවා බොහොම ශිෂ්ට සම්පන්න විදිහට ඉගෙනගෙන තියෙන්නේ. මහත්මා ගතියෙන් යුක්තව කෑම කන්න ගියත් ඒවා චාරිත්‍ර අපි දන්නවා. ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට උනත්, ඒ වගේම කතා බහ කරනකොට උනත්, නිදා ගන්නකොට උනත් මේ හැම දෙයකම ඒ සිරිත් විරිත් චාරිත්‍ර ධර්ම අපි හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඒවා හොඳට පවත්වනවා. අනිත් අයට ඒවා තේරෙන්නේ නැහැ. මම නම් ඕනම පිරිසක් අතර ඒ ඉරියව් පැවැත්වීමේදී බොහොම ශිෂ්ට සම්පන්න විදිහට කාගෙත් ගෞරව ප්‍රසාදය ලැබෙන විදිහට ඒවා කරන්න දන්නවා. ඒ සමාජවල චාරිත්‍ර වාරිත්‍ර අපි හොඳට දැනගෙන තියෙන්නේ. අන්න ඒ වගේ තමන් මේ සමාජයේ හැසිරීම පිළිබඳව තමන්ට ඇතිවෙන මානය, ඒ නිසා ඇතිවෙන මත්වීම. ඊළඟ කාරණේ ඉද්ධි මදය. ඉද්ධි මදය කියලා කියන්නේ 이르දි ප්‍රාතිහාර දැක්වීම හෝ එහෙම නැත්නම් යම්කිසි විෂයක්, යම්කිසි ශිල්ප ශාස්ත්‍රයක් පිළිබඳව අන් අයට වඩා තමන්ට ඇති සුවිශේෂ හැකියාව පිළිබඳව ඇතිවෙන මත්වීම. ඊළඟ කාරණේ යස මදය. යසසයි කියලා කියන්නේ තමන්ගේ කීර්තිය සහ පරිවාර සම්පත්තිය දැකලා ඒ පිළිබඳව ඇතිවෙන මත්වීම. ඊළඟ කාරණේ සීල මදය. සීල මදය කියලා කියන්නේ තමන්ගේ සිල්වත්කම පිළිබඳව. අනිත් අය බොහොම දුස්සීලයි, අනිත් අය පෞකාරයි, අනිත් අයට කිසි සදාචාර සම්පන්න බවක් නැහැ. අපි නම් බොහොම සීලය ගැන සැලකිලිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අපි බොහොම සිල්වත්ව, බොහොම කුඩා වරදෙහි පවා බිය දක්නා සුළු අපි කටයුතු කරන්නේ. අනිත් අය දුස්සීලයි, අපි බොහොම සිල්වත් අය කියලා තමන්ගේ සීලය පිළිබඳ ඇති වෙන මත්වීම. ඊළඟ කාරණේ ඥාන මදය. කියන්නේ තමන්ගේ ධාන, යම්කිසි සමාධියක් පුරුදු පුහුණු කරගෙන ප්‍රථම ධාන, ද්විතීය ධාන ආදී සමාපatti වලට සමවදින්නට, ධාන වලට සමවදින්නට තමන්ට ඇති හැකියාවක් පිළිබඳව එහෙම හැකියාව ඇති පුද්ගලයාට ඇති වෙන මත්වීම. ඊළඟට සිප්ප මදය. තමන්ට තියෙන ශිල්පීය හැකියාවන්, ශිල්පීය කුසලතාවයන්, ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව දැනුම, හැකියාව පදනම් කොටගෙන ඇති වෙන මත්වීම. ඊළඟට ආරෝහ මදය සහ පරිණාහ මදය. ආරෝහ පරිණාහ කියලා කියන්නේ තමන්ගේ අනිත් අයට වඩා තමන් උස මහතින් යුක්තයි. අනිත් අය මිටි. ඒ වගේම අනිත් අයට උස තිබුණට ඒ උසට සරිලන මහත නැහැ. මට හොඳට උසක් තියෙනවා මගේ ශරීරේ. ඒ වගේම උසට සරිලන මහතක් තියෙනවා. ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්තයි කියලා තමන්ගේ උස් බව සහ ඒ උසට සරිලන මහත් බව පිළිබඳව ඇතිවෙන මදය. ඊළඟට සංඨාන මදය. සංඨාන මදය කියන්නේ තමන්ගේ ශරීර හැඩය පිළිබඳව. බොහෝ විට කාන්තාවන් තමන්ගේ ශරීර හැඩය පවත්වා ගන්නට උත්සාහ කරනවා. ඒ තුලින් ඇතිවෙන මදය. දැන් තරුණ පිරිසට බොහෝ අවස්ථාවන්හි අපි දකිනවා වර්තමානයේ වෙනකොට පුරුෂ පක්ෂයේ අය වුණත් තරුණයන් කාය වර්ධන ආයතන වලට ගිහිල්ලා විවිධාකාරයෙන් තමන්ගේ කයේ හැඩය හදා ගන්නට උත්සාහ කරනවා. ඒතර නිරෝගීකම සඳහා ව්‍යායාම පවත්වන්නට ඕන හැම කෙනෙක් විසින්ම. නමුත් තමන්ගේ ශරීර හැඩය හොඳ තත්ත්වෙන්, ආකර්ශනීය තත්ත්වෙන්, සිත් ගන්නාසුළු තත්ත්වෙන් පවත්වා ගන්නට බොහෝ දෙනා උත්සාහවත් වෙනවා.
අනිත් අයගේ ශරීර හැඩය එච්චර ලස්සන නැහැ. මගේ හැඩරුව බොහොම ප්‍රසන්නයි, ප්‍රියශීලී කියලා තමන්ගේ ශරීර හැඩය පිළිබඳව ඇතිවෙන මත්වීම තමයි సంఠාන මදයයි කියලා කියන්නේ. ඊළඟට අවසාන කාරණය පාරිපූර්ණ මදය. ඒ කියන්නේ මේ විවිධ කාරණා වලින් මගේ ජීවිතේ පරිපූර්ණයි, මගේ අසවල් කාරණේ අඩුයි කියන්නට නෑ. හැම පැත්තෙම මම බොහොම අංග සම්පූර්ණ පුද්ගලයෙක් කියලා Taman පිළිබඳව ඇතිවෙන මත්වීම. මේ විදිහට විභංග ප්‍රකරණේ කාරණා 27ක් දක්වලා තියෙනවා. මේ කරුණු පිළිබඳව ඒ පුද්ගලයාට විවිධ අවස්ථාවන්හිදී මෝහය සහ අධික මානය පදනම් කොටගෙන මේ කාරණා ගැන හිතද්දී Taman පිළිබඳව අන් අයට වඩා සුවිශේෂ කෙනෙක් හැටියට Taman පිළිබඳව ඇතිවෙන මානසික තත්ත්වය එයින් Tamanගේ සිත කෙලසෙන නිසා, Tamanගේ සිත අඳුරු කරන නිසා, කලයුත්ත නොකලයුත්ත නොඇතහි යන නිසා ගරු කලයුත්තන්ට ගරු කිරීම, ඒ වගේම සමාජ සදාචාර ධර්මයන් ඉක්මවා යාම, අනිත් අයට Tamanගේ හැකියාව බලය පෙන්වන්නට ගිහිල්ලා අන් අයට පීඩා ඇති කිරීම වැනි බොහෝ පව්කම් වලට, බොහෝ අකුසල් වලට හේතු වෙන නිසා මේ මත්වීමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ මත්වීම තමන්ගේ සිත කිලිටි කරන නිසා චිත්තෝපක්ලේශ ධර්මයක් වෙනවා. ඒ වගේම යම්කිසි කාරණයකින් තමන් අන් අයට වඩා ශ්‍රේෂ්ඨයි, විශිෂ්ටයි කියලා එබඳු මත්භාවයකින් තමන් කලයුත්ත නොකලයුත්ත තෝරා නොගෙන ක්‍රියා කරනවා නම් ඒ පුද්ගලයා සමාජයේ බොහෝ දෙනාට අප්‍රිය, අප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා. ඒ නිසාම ඒ තැනැත්තා ලැබූ සම්පත් වලින් පරිහානියටපත් වෙන්න, කීර්තිය නැති වෙන්න, අන් අය අතර අප්‍රසාදයටපත් වූ පුද්ගලයෙක් බවට පත් වෙන්න, ඒ වගේම තනතුරු ලාභ සත්කාර පිරිහී යන්නට එයම හේතුවක් බවට පත් වෙනවා. හරියටම මත්පැන් පානය කරන කෙනා එයින් මත්වීම නිසා කලයුත්ත නොකලයුත්ත හඳුනා නොගෙන බොහෝ කොට නොකටයුතු දේවල් සිද්ධ කරලා අන් අයගේ අප්‍රසාදයටපත් වෙන්නාසේ මේ මානසික කාරණා පදනම් කොටගෙන, එහෙම නැත්නම් විවිධ බාහිර කාරණා හෝ වේවා, මේ කියන ලද කවර කරුණක් හෝ පදනම් කොටගෙන මනසේ ඇතිවෙන මේ මත්වීම නිසා ඒ පුද්ගලයාගේ සිත කෙලසෙනවා පමණක් නෙමේ, බාහිර සමාජයේ බොහෝ දෙනාට අප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ තනත්තාට ලැබෙන්නට තියෙන හෝ ලැබිලා තිබෙන බොහෝ දේවල් වලින් පරිහානියටපත් වෙන්නට හේතුවක් වෙනවා. මේ පිළිබඳව ඊටම හොඳට කරුණු වටහා ගන්නට උපකාර වෙන කතා ප්‍රවෘත්තියක් දහම් පොතපතෙහි සඳහන් වෙනවා. අතීත කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ සුජාතා කියන අගමෙහෙසිය පිළිබඳව. රජුරෝ එක්තරා දිනයක සීමැදුරු කවුළුවෙන් අවට පරිසරය බලනකොට එතුමන් දකිනවා එක්තරා කාන්තාවක්, තරුණ කාන්තාවක් හිසෙහි පසක් තියාගෙන, කූඩයක් තියාගෙන දෙබර කියලා දෙබර ගෙඩි විකුණමින් මහමග යනවා. ඒ තනත්තියගේ රූප සම්පත්තිය සහ කටහඬ පිළිබඳව බොහොම සිත් වසඟයටපත් වුණු මේ රජතුමා පුරෝහිතයන් කැඳවලා ඒ කාන්තාව පිළිබඳව තොරතුරු විමසලා බලනවා. ඇය අස්වාමික බව දැනගෙන ඇයට විවාහ යෝජනා කරලා ඇය ගෙන්වාගෙන තමන්ගේ අගමෙහෙසිය තනතුරටපත් කරලා සියලු යසයිසුරු සම්පත් වලින් ඇයට ජීවත් වෙන්නට අවස්ථාව සලස්වා දෙනවා. මේ විදිහට කාලයක් රජුරවන්ට ඇය බොහොම ප්‍රියමනාප කාන්තාවක් හැටියට, අගමෙහෙසිය හැටියට අගමෙහෙසිය තනතුරේ කටයුතු කරනකොට දිනක් රජතුමා තමන් අනුභව කරන්නට කැමති නිසා දෙබර පළ කිහිපයක්, අර මේ කාන්තාව ඉස්සර විකුණපු ඒ දෙබර ගෙඩි කිහිපයක් රජතුමා තමන්ගේ රන් බඳුනේහි ආහාරය හැටියට, පළතුරක් හැටියට අනුභව කරමින් ඉන්නකොට ඒ සුජාතාව නැමැති අගමෙහෙසිය එතනට ගිහිල්ලා කිසිදාක නොදකපු දෙයක් වගේ, රජතුමනි ඔබතුමා මේ බොහොම කැමැත්තෙන් වළඳන මේ රතු පාට මේ වටකුරු ගෙඩි වර්ගයේ මොනවද කියලා කිසිදාක නොදැක්කාසේ රජතුමාගෙන් විමසුවා, අර තමන්ගේ අතීතයේ සම්පූර්ණයෙන් අමතක වුණු කෙනෙක් හැටියට. රජුරවන්ට මේ කාරණේ අහලා හොඳටම තරහ ආවා. මොකක් නිසාද? මේ තැනැත්තිය පෙර
කූඩයක් හිසේ තියාගෙන දෙබර කියලා මහමග දෙබර විකුණා. දැන් ඒ පළතුර අනුභව කරනකොට ඇය ඒ කිසිවක් නොදන්නවා වගේ මේ මානෙන් මත් වෙලා කටයුතු කරන ආකාරය කියලා රජුව හොඳටම කුපිත වුණා. කුපිත වෙලා නුඹට මතක නැද්ද පෙර මහමග හිසේ කෙස් ටික සිඳනෙතෙක් අර කූඩයක් හිස තියාගෙන දෙබර කියලා මහමග විකුණුවා. ඒ විකුණපු පළතුරු જાතිය තමයි මේ අනුභව කරන්නේ. මේ වගේ නිර්ලජ්ජී මානාධික කාන්තාවක් මේ රජමාලිගාවෙහි ජීවත් වීම සුදුසු නැහැ. වහාම මේ සියලු යසයිසුරු සම්පත් බැහැර කරලා ඇය පෙර හිටිය නිවසටම ගෙන ගොස් හරින්න පෙරසේම දෙබර විකුණන එක තමයි ඇයට හිමි කාර්ය. ඒ වගේ නින්දිත තැනැත්තියක් මේ වගේ තැනක සිටීම සුදුසු නැහැ කියලා රජතුමා නිග්‍රහ කරලා ඇයව බැහැර කළා. නමුත් මහබෝසතාණන් වහන්සේ තමයි ඒ වෙනකොට රජුට අනුශාසනා කරන අග්‍ර පුරෝහිත තනතුරෙහි සිටියේ. ඒ යම් කිසි කෙනෙකුට ලබා දීපු සැප සම්පත් මේ වගේ සුළු කාරණයකින් බැහැර කරලා ආපහු නිරපා දැමීම අයෝග්‍යයි කියන බව පෙන්වලා දීලා මහබෝසතාණන් වහන්සේගේ මැදිහත් වීමෙන් තමයි නැවත ඇය ඒ තමන් පිහිටි තනතුරේම පිහිටලා කටයුතු කරන්නට අවස්ථාව ලැබුවේ. එසේ නොවුනා නම් ඇය අර සියලු සම්පත් වලින් පිරිහීමටපත් වෙනවා, අර මානාධික බවෙන් මත් වෙලා ක්‍රියා කිරීම හේතු කොටගෙන. මේ විදිහට සමහර කෙනෙකුට සම්පත් නැතුව එහෙම නැත්නම් දුක්ඛිතව දුප්පත්ව ඉඳලා එක්වරම බොහෝ සම්පත් ලැබුණහම ඒ දරාගත නොහැකිව ඒ සම්පත් වලින් මත්වීමටපත් වෙනවා. බලය නැතිව ඉඳලා තනතුරු නැතිව ඉඳලා ඒ බලය තනතුරු Taman වෙත ලැබුණහම ඒ බලය ඒ තනතුරු අයථා විදිහට පාවිච්චි කරන්නට ඒන්ම උන්මත්තක වෙලා කටයුතු කරන ස්වરૂපයක් සමාජයේ බොහෝ අවස්ථාවල අපට පෙනෙනවා. ඉතින් ඒ බඳු පුද්ගලයා Tamanගේ සිත කෙලසා ගන්නවා පමණක් නෙවෙයි, අර සම්පත් අයථා විදිහට පරිහරණය කරලා අවභාවිතයට ලක් කරගෙන Tamanගේ තනතුර Tamanගේ తত্ত্বය ඒ සියල්ලක්ම වැරදි විදිහට පාවිච්චි කරලා අන් අය අතරෙත් අවඥාවට ලක් වෙනවා. ඒ වගේ මේ සම්පත් වලිනුත් පරිහානියටපත් වෙනවා. එබඳු ප්‍රවෘත්තියක් අපේ ලොකු හාමුදුරුවෝ එක් අවස්ථාවක අපි සමග සිහිපත් කරලා තියෙනවා. ඒ විහාරස්ථානයේ අවට එක්තරා පුද්ගලයෙක් මණික් ව්‍යාපාරයට යොමු වුණා. එහෙම නැත්නම් බොහොම මුල් කාලේ දුප්පත්ව දුක්ඛිතව ඉඳලා ඔහු ව්‍යාපාරයක් හැටියට මණික් ව්‍යාපාරය ආරම්භ කළා. එයින් යම් ධනලාභයක් ඔහුට උපයා ගන්නට පුළුවන් වුණා. නමුත් ඒ ලැබුණු සම්පත සුවිසල් නිසා ඔහු එයින් බොහොම උමතුවෙන් කටයුතු කරපු ආකාරය පිළිබඳව ඒ තනත්තා කොච්චර Tamanට ලැබුණු ධනෙන් උම්මත්තක වුණාද කියනවා නම් රුපියල් 100 කොළ 50 කොළ ඒ වගේ නෝට්ටු තමයි ඒ කාලේ බහුලව පාවිච්චි වෙලා තියෙන්නේ. ගෝණි වලින් ඒ බඳු නෝට්ටු ගෙනවිත් ඇඳුඩ අතුරලා Tamanගේ බිරිඳ ඔසවාගෙන ඇවිල්ලා ඒ මතට වීසි කරනවලු ඔන්න ඕනෑ තරම් සැප විඳින්නට කියලා. ඉතින් මුදල් නෝට්ටු උඩට දැම්මයි කියලා 아무තු සැපයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු ඒ තරම්ම Tamanගේ ධනයෙන් උන්මත්තක වෙච්ච ආකාරය. ඊළඟට දෙපා සම්බාහනය කරන්නට එක්කෙනෙක්, දෑත සම්බාහනය කරන්නට එක්කෙනෙක්, ඔළුව සම්බාහනය කරන්නට එක්කෙනෙක්, මේ විදිහට බොහෝ දෙනා පිරිවරාගෙන තුවාය ගෙනත් දෙන්නේ එක්කෙනෙක්, සබන් කෑල්ල ගෙනත් දෙන්නේ එක්කෙනෙක්. මේ විදිහට එක්තරා උමතු ස්වરૂපයකින් ඔහු Taman සන්තක මිල මුදල් නාස්ති කරමින් වියහියදම් කරලා මත්පැනට ආදී නැඹුරු වෙලා ඒ Taman සන්තක සුවිසල් ධනස්කන්ධය සියල්ලක්ම නැති කරගෙන අවසානයේ බිරිඳත් Taman අතහැර ගිහිල්ලා ඒ යාළු මිත්‍රෝ සියලු දෙනා අතහැර ගිහිල්ලා සලකන්නට කෙනෙක් නැතුව කාත් කවුරුවක් නැතිව අවසානයේ රෝගී වුණු තැන රෝහලට යන්නට බස් එකට වියදම ඉල්ල ගන්න සමහර අවස්ථාවල පන්සලේ දොරකඩ ළඟ උදෑසන ඉඳලා අනේ හාමුදුරනේ මට ඉස්පිරිතාලෙට යන්න කීයක් හරි දෙන්න බස් එකේ යන්න කියලා එහෙම ඉල්ලා සිටි අවස්ථා බොහෝ කොට තිබුණයි කියලා ලොකු හාමුදුරුවෝ සිහිපත් කරලා තියෙනවා.
මේ විදිහට විශාල ධනස්කන්ධයක් Tamanට ලැබිලත් එය නිවැරදි විදිහට පරිහරණය කරන්නට නොහැකි වුණේ කුමක් නිසාද? අර ධනයෙන් මත්භාවයට පත්වෙච්ච නිසා. ඒ නිසා ඒවා Tamanගෙත් අනුන්ගෙත් යහපත පිණිස යොදවනවා වෙනුවට ඒන් උම්මත්තක ස්වરૂපයට පත් වෙලා අනුන්ටත් පීඩා කරමින් තමනුත් විනාශ වෙන්නට ඔහුට සිද්ධ වුණේ ඒ සිත කිලිටි කරන මේ චිත්තෝපක්ලේශ ධර්මයේ හේතු කොටගෙන. ඒ වගේම පින්තුනි සමහර වෙලාවට මව්පියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් යහපතක් කරන්නට ඕන, දරුවන් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්නට ඕන කියලා සමහර අවස්ථාවල තමන් කන්නේ බොන්නේ නැතිව දිවා රාත්‍රී වෙහෙස මහන්සි වෙලා මිල මුදල් උපයලා මහත් වූ ධනස්කන්ධයක් ඒක රාශී කරලා තියෙනවා. ඒ අම්මා තාත්තගේ අභාවයෙන් පස්සේ ඒ සියලු ධන සම්පත් වලට උරුමකම් කියන්නේ දරුවෝ. නමුත් ඒ දරුවන් තමන් දහදිය මහන්සියෙන් හොයපු සපයපු ඒවා නෙමෙයි, තමන්ට ඉබේ ලැබිච්ච මේ මහා ධනස්කන්ධය නිසා ඒ දරුවන් බොහෝ කොට විනාශ වෙන ආකාරය සමාජයේ අපි දකිනවා. ඒ දරුවන්ට තමන් දහදිය මහන්සියෙන් හරිහම්බ කරගත්තු දෙයක් වගේ නෙමෙයි, අර ඉබේ ලැබිච්ච දේවල් පිළිබඳව තරම් අගයක් නැහැ. ඒන් මානාධික ස්වરૂපයෙන් උන්නත්තකව ක්‍රියා කරනවා විනා එය තමන්ගෙත් අනුන්ගෙත් විනාශය පිණිස යොදවනවා විනා අර්ථ සම්පන්න විදිහට ඒ ධනෙ යොදවලා ආරක්ෂාකාරීව දියුණු වෙච්ච පිරිස් බොහොම අල්පයි. එනිසා පින්නතුනි මව්පියන් හැටියට දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කරන්නට ඕන. නමුත් රැදවල් නොකා නොබී හරිහම්බ කරලා මහත් වූ ධනස්කන්ධයක් දරුවන්ට ඉතිරි කරලා යාම කියලා කියන්නේ දරුවන්ගේ යහපත පිණිස හේතු වෙන කාරණයක්ම නොවේ. බොහෝ කොට ඔවුන් කා කොටා වැටිලා ඒ ධනය තමන්ගෙත් අනුන්ගෙත් විනාශය පිණිස යොදවන්නටයි ඔවුන් පෙළඹෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට දේශපාලනඥයන්ගේ දරුවන් බොහෝ කොට විනාශ වෙන්නේ ඒ අම්මා තාත්තට තිබුණු ධනය, බලය, නිලය, තනතුරු, පරිවාර සම්පත්තිය, යාන වාහන, ගේදොර, ඉඩකඩම්, බලපුලුවන්කාරකම් මේ බොහෝ දේවල් තමන්ගේ අම්මා තාත්තගෙන් දරුවන්ට ලැබෙනකොට ඒ අම්මා තාත්තා කුඩා කාලේ ඉඳලා සමාජයත් එක්කලා මොහු වෙලා සමාජ සේවය කරලා මිනිස්සුන්ගේ ගෞරවය, බහුමානය, ඒ තනතුරු, ඒ වගේ මේ දේශපාලන හැකියාවන් එයයි දිනු කරගෙන තියෙන්නේ. නමුත් අර දරුවන්ට අහම්බෙන් ඉබේම ඒ සියල්ල ලැබෙනකොට ඒවා උමුතු විදිහෙන් පරිහරණය කරන ආකාරය අපි බොහෝ අවස්ථාවල අපේ රටේ වුණත් දකිනවා. ඒ නිසාම භික්ෂුන් වහන්සේලාගේ අප්‍රසාදයටපත් වෙනවා, මහ ජනතාවගේ අප්‍රසාදයටපත් වෙනවා. ඒ නිසා අර සමහර වෙලාවට අර මව්පියන්ට පවා තිබිච්ච ගරුත්වය සමාජයෙන් නැති වෙලා ඒ අයත් ඒ තනතුරු වලින් පරිහානියටපත් වෙනවා, දරුවොත් පරිහානියටපත් වෙනවා. ඒ නිසා රටත් අගාධයට යනවා. මෙබඳු අවස්ථා ඕනෑ තරම් අපි අස්පනා පිට දැකලා තියෙන්නේ. කුමක් නිසාද? මේ ධනෙන්, බලයෙන්, නිලයෙන්, තනතුරෙන් මත්භාවයටපත් වුනහම එය තමන්ගෙත් අනුන්ගෙත් විනාශය පිණිස පරිහරණය කරනවා විනා යහපත පිණිස, අර්ථය පිණිස යොදවන්නට එයට සිහි බුද්ධිය මතු නොවන නිසා. මේ විදිහට පින්නතුනි මේ මත්වීම අධික මෝහයෙන් සහ අධික මානයෙන් යුක්තව විවිධ කාරණා පදනම් කොටගෙන තමන්ගේ සිතේ ඇතිවන මේ මත්භාවය තමන්ගේ සිත කිලිටි කරනවා, නිවන් මඟ අහුරනවා. ඒ නිසා චිත්තෝපක්ලේශ ධර්මයක් වෙනවා. ඒන් සිත අඳුරුනහම කල යුත්ත නොකල යුත්ත තෝරා නොගෙන නොකල යුතු බොහෝ දේ කරමින් සදාචාර සම්පන්න සීමාවන් අතික්‍රමණය කරමින් තමන්ගේ පරිහානියත් සමාජයට මහත් වූ විනාශයකුත් ඇති කරන්නට හේතු වෙන බරපතල උපක්ලේශ ධර්මයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ මදය දේශනා කරන්නේ. මේ අපේ සිත් සතන් ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට සිහි බුද්ධිය ඇති ඥානවන්ත පුද්ගලයා විශේෂයෙන් මේ තමන්ට ලැබෙන සම්පත්වල අනිත්‍යතාවය ආවර්ජනා කිරීම අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තථාගතයන් වහන්සේ දක්වනවා එක් අවස්ථාවක භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා, මහණෙනි
අෂ්ටලෝක ධර්මය ලාභාලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ අෂ්ටලෝක ධර්මයේම ඥානවන්තයාටත් අඥානයාටත් එකසේ මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නමුත් ඔවුන් දෙදෙනා අතර යම්කිසි වෙනසක් පවතිනවා. කුමක්ද ඒ වෙනස කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. එතෙන්දී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේටම ආරාධනා කරනවා ඒ පැහැදිලි කරලා දෙන්නට. එතනදී තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි අනුවන පුද්ගලයාට ලාභ යස ප්‍රශංසා සැප කියන මේ අෂ්ටලෝක ධර්මයෙන් තමන් කැමති වෙන ප්‍රියමනාප અભිවෘද්ධිදායක කාරණා අනුවන පුද්ගලයාට ලැබෙනකොට ඒන් ඒ තනත්තා උන්නතක වෙනවා. ඒ උන්නතක වීම හේතු කොටගෙන ඒ ධනය බලය යසස කීර්තිය සැපය නිරෝගීකම මේ සියල්ලක්ම තමන්ගෙත් අනුන්ගෙත් විනාශය පිණිස පරිහරණය කරනවා. නමුත් ඥානවන්ත පුද්ගලයා එසේ පිරිහෙන්නේ නැහැ. ඒ තනත්තා කල්පනා කරනවා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නිന്ദා ප්‍රශංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. ඒ තනත්තා කල්පනා කරනවා මේ ලාභාලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ කාරණා ස්ථීරසාර ධර්මතා නෙවෙයි. මේවා වහා අභාවයට යන වෙනස් වෙන ඒ කුසල කුසල කර්ම ශක්තියින් අනුව සිද්ධ වෙන ක්‍රියාකාරකම් විනා මේවා සදාකාලික සදාතනික ධර්ම නොවේ. ඒ නිසා මේ ලැබුණු ලාභය බොහෝ කාලයක් පවතී කියලා හිතන්නට බෑ. මේ ලාභය ලැබිච්ච වෙලාවේ යමක් තැන්පත් කරගන්නට ඕන, සුරක්ෂිත කරගන්නට ඕන, ඒ වගේම කුසල් දහම් කරන්නට ඕන, අඹදරුවන් පෝෂණය කරලා ඒ අයගේ અભිවෘද්ධිය සඳහා යමක් ඉතිරි කරලා තියන්නට ඕන. ඒ වගේම අපට හැමදාම දන් දෙන්න අවස්ථා ලැබෙයිද දන්නේ මේ සම්පතක් ලැබිච්ච වෙලාවේ දානමාන ආදී පින්කම් කරන්නට ඕන, සමාජ සේවය කරන්නට ඕන. ඒ වගේම සසරේ කරන ලද යම්කිසි කුසල විපාකයක් නිසායි මට මේ සම්පත් මේ ජීවිතේ හිමි වෙලා තියෙන්නේ. ඒ හිමි වුණු අවස්ථාවේ නිවන් දකින තෙක් සසර ගමන සුවපත් කරගන්නට අවශ්‍ය ගුණධම් වඩන්නට ඕන, පින්කම් කරගන්නට ඕන, පරිත්‍යාගයන් කරගන්නට ඕන කියලා ඒ තනත්තා තමන්ගේ යහපත පිණිසත්, අඹදරුවන්ගේ යහපත පිණිසත්, සමාජ සුබ සාධනයේ පිණිසත්, මෙලොව පරලොව අභිවෘද්ධිය සඳහා කුසල් කරන්නටත් ඒ ධනය, ඒ සම්පත, ඒ හැකියාවේ බලය යොදවනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අර අෂ්ටලෝක ධර්මයෙන් Taman කැමැති කාරණා හතර ලාභ යස ප්‍රශංසා සැප කියන මේ කරුණු හතර අනුවන පුද්ගලයාට ලැබෙනකොට ඒන් මේ තනත්තා විනාශයටපත් වෙනවා. නමුත් ඥානවන්තයා ඒවා අස්තිර දේවල් බව තේරුම් අරගෙන යම්කිසි කුසල බලයකින් Tamanට ලැබුණු සම්පත් බව තේරුම් අරගෙන ඒවා Tamanගේත් අනුන්ගේත් යහපත පිණිස යොදවා ගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර අලාභ අයස නිന്ദා දුක කියන මේ කාරණත් නුවණති පුද්ගලයාට වගේම අනුවන පුද්ගලයාටත් අත්විඳින්නට ලැබෙනවා. එහෙම ලැබෙනකොට අඥාන පුද්ගලයා ඒන් කුපිත වෙලා ඒන් ගැටිලා සමාජයේහි අන් අය සැප විඳිනවා, අපට තමයි සැප සම්පත් නැත්තේ, මේක අසාධාරණයක් කියලා ලෝකයක් එක්කලා උරණ වෙමින් ඒ තමන්ට නොලැබීම, තමන්ට අහිමි වීම තමන්ගේ දෝෂයක් හැටියට නොදක ඒ සමාජයේ අන් අයගේ වරදක් හැටියට දකිමින් හොරමරකම් කරන්නට, වංචා කරන්නට, ඒ වගේම නොයෙකුත් සමාජ නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නට ඒ තැනත්තා පෙළඹෙනවා. ඒන් බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා, පව්කම් සිද්ධ කරගන්නවා. නමුත් ඥානවන්ත පුද්ගලයා තමන්ට අලාභ අයස නිന്ദා දුක මේවා පැමිණෙනකොට ඒවා යම් යම් කර්ම හේතු කොටගෙන හෝ තමන්ගේ දුබලතා හේතු කොටගෙන එසේ විය හැකි. නමුත් මේ ලැබුණු අවස්ථාවෙහි තමන් ධෛර්යමත්ව ඒ තත්වයන් අතික්‍රමණය කරන්නට නුවණින් වීරයෙන් ක්‍රියා කළ යුතු බව තේරුම් අරගෙන ඒ තැනැත්තා තමන් විනාශයටපත් නොවි ක්‍රියා කරනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ලෝකේහි මේ ලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේවා
එක්ව බැඳී පවතින්නේ අපිට ලාභයක් ලැබුණොත් අලාභයත් ඒත් එක්කම පැමිණෙන්නට පුළුවන්. යසස ලැබුණොත් අයස ඒත් එක්කම පැමිණෙන්නට පුළුවන්. සැපය ලැබුණොත් දුක ඒ සමගම පැමිණෙන්නට පුළුවන්. නිරෝගීකම පැවතුනොත් රෝගී බව ඒත් එක්කම පවතින්නට මතුවෙන්නට පුළුවන්. මේ කාරණා නුවණින් තේරුම් අරගෙන ඒ තමන්ට යම්කිසි ලාභයක් සම්පතක් නිරෝගීකමක් ලැබුණු පමණට ඒන් උන්මත්තක නොවි ප්‍රඥාවෙන් ඒවා ලැබිලා තියෙන අවස්ථාවේ ඒවා සදාකාලික දේවල් නෙවෙයි ස්ථිරසාර දේවල් නෙමෙයි ඒ නිරෝගීකම ධනය බලය හැකියාව තියෙන අවස්ථාවේ ඒවා තමන්ගේත් අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදවාගෙන මෙලොව පරලොව අභිවෘද්ධිය සඳහා කුසල් දහම් වඩන්න ගුණනුවණ සම්පාදනය කරන්නට ඥානවන්තයෝ ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොවි ඒන්න තමන්ගේ මනස උන්මත්තක කරගෙන ඒන් මත් වෙනවා නම් මදයටපත් වෙනවා නම් එය නිවන් මඟ අහුරන පරිහානියටපත් වෙන චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එම චිත්තෝපක්ලේශ ධර්මයෙන් සිත කිලිටි වෙන බව තේරුම් අරගෙන ඒ කිලුට දුරු කරමින් අනතිමානීව විශේෂයෙන් මේ තමන්ට ලැබෙන සම්පත් අස්තිර බව විපරිණාමයට ලක්වෙන බව තේරුම් අරගෙන නුවණින් ක්‍රියා කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට අංක 683න් 2 ගංගොඩවිල විජේරාම මන්සන්දියේ විසූ මීට වසර 24කට පෙර පරලෝ සැපත් විජේදාස නානායක්කාර පියාණන්ට සහ මීට වසර 7කට පෙර පරලෝ සැපත් අයිරින් නානායක්කාර මෑණියන් ඇතුළුව මේ පරලෝකයේ සිළු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට පවුලේ සිළු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තුවෙන් දායකත්වයේ දරන්නේ මහරගම වත්තේ ගෙදර පාර පදිංචි සුජීව නානායක්කාර මහතා ඇතුළු සහෝදර සහෝදරයන්. වසර 74ක් සපිරෙන නාලනී ගුණසේකර වන තමන්ට ධර්ම මාර්ගයේහි ගමන් කිරීමට නිරෝගී සුවයත් ශක්තිය හා ධෛර්යයත් ලබා ගැනීමේ අරමුණින් යුතුවත් සුමුදු චෙනුකි දහම් සායන මිනිබිරියන්ට උපන් දිනයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට මහිම විහඟ යන මුණුපුරන් ඇතුළු දරුවන්ට සොහොයුරිය සහ නෑහිත මිතුරන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයත් ධර්මාලම්බන ප්‍රීතියත් ඇති වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව සිළු දෙනාට සෙත් පැතීමට මිය පරලෝකීය සිළු දෙනාටම පරලෝ ජීවිතයේ සැපවත් වීමට අවසන නිවන් සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ බණ්ඩාරගම ගල්තුඩේ පදිංචි නාලනී ගුණසේකර සහ දරු පිරිස එමෙන්ම ශාන්තිලතා ගුණසේකර මහත්මිය යන සිළු දෙනා 2020 ජූලි මාස 13 වන දින වයස අවුරුදු 86 දී අභව ප්‍රාප්ත වූ මෙන්ඩිස් වික්‍රමනායක පියාණන්ගේ තෙමස් පූර්ණ පින්කම වෙනුවෙන් පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ භාර්යාව ටීද මෙල් මහත්මිය දියණිය අයේෂා වික්‍රමනායක ඇතුළු පවුලේ සිළු දෙනා. ඔක්තෝබර් මාස 5 වන දින උපන්දිනය සැමරෝ චිනුති සම්දිනී මොරටුවගේ දිනේට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහ සෙත් ප්‍රාර්ථනා කිරීමට ඔක්තෝබර් මාස 14 වන දින උපන්දිනය සමරන මෑණියන් නාලනී ගුණසේකර මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීමට මීගේ පියාණන් ඇතුළු මීගේ සිළු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට පවුලේ සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ සසර දුකින් අත් මිදීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ ගැටහැත්ත දිවුරුම් පිටිය රාජ්‍ය සේවා ගම්මානයේ පදිංචි MPW හර්ෂණී පීරේ සහ පවුලේ සිළු දෙනා. මිනුවන්ගොඩ මීගමු පාර අංක 82කින් 1 නිවසේ විසූ අභව ප්‍රාප්ත HHAD අබේරත්න ලොකු තාත්තාට SAE අබේරත්න ලොකු අම්මාට සීඹලාපේ විසූ මානිස් මල්දිනිය සීයා සහ ඥානවතී මල්දිනිය ආච්චියටත් වරිග පරම්පරාවේ මීගේ සුළුම ඥාතීන්ටත් නිර්වාණ අවබෝධයේ පිණිස පින් අනුමෝදන් කිරීමට තාත්තාට අම්මාට මාමාට පුංචි අම්මාට රුවන්ී සහන් බිහානී යන දරුවන් වන සැමට ධර්මදේශිකයන්න් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ සිළු දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සහ උතුම් නිවන් අවබෝධයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා මාවර මණ්ඩිය සන්ෂයින් කෝට්ටේ පදිංචි රුවනී මල්දෙනිය සහන් මල්දෙනිය සහ බිහානී අමරසිංහ යන දූ දරුවන්
මදුරාවල අඟුරුවාතුවට පදිංචිව සිට 2012 ජූනි 8 වන දින අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති කේ දිවාකර ස්වාමිපුරුෂයාට මීට අවුරුදු 45කට පෙර අභාව ප්‍රාප්ත වූ මේරි රේටා හත්තැල්ල ආදරණීය මෑණියන්ට මීට අවුරුදු 19කට පෙර අභාව ප්‍රාප්ත වූ දොන් වින්ෆ්‍රෙඩ් ලැම්බර්ට් හත්තැල්ල ආදරණීය පියාණන්ට සහ පින් බලාපොරොත්තු වන සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා නිදුක් නිරෝගී සුව අභිවෘද්ධියේ ප්‍රාර්ථනා වෙන්නතුව දායකත්වයේ දරන්නේ හොරණ දික්හේනපුර දෙවනපටු මගේ ඩී.පී. දිවාකර මහත්මිය. පස්සර පැල්ගහතැන්න ශ්‍රී සුරම්මාරාමාධිපතිව වැඩ සිට මීට වසර 42කට පෙර අපවත් වී වදාළ පූජ්‍ය පරපාවේ අමිතසාර ලොකු හාමුදුරන් වහන්සේට මීට වසර 3කට පෙර අපවත් වී වදාළ ඌ අමරපුර නිකායේ මහානායකව වැඩවිසූ අතිපූජ්‍ය මීරිය බැද්දේ උපනන්ද ස්වාමින් වහන්සේට උන්වහන්සේලා දෙනමතම සිව්පසෙන් උපස්ථාන කළ මිය පරලෝකීය දායක කාරකාදීන්ට පින් අනුමෝදන් කිරීමට සමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා මොණරාගල සිරිගල සම්මා නිවසේ පදිංචි කරුණාපාල හේරත් මහතා එම මහත්මිය ඇතුළු දූ දරුවන් දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනය. එම සියලු දෙනාගේ දායකත්වයෙන් යුතුව සැමට දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනු තම තමන් සදහසිතින් නුවණින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක් මේ දෙආකාර කුසලය ලෝක සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දරන පින්වතුන්ට සහායම පවුල්වල සැමටත් ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටම රටවාසී ලෝකවාසී සියලු ජනතාවටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නවදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. දායකත්වයේ දරන හැම දෙනාගේම පරම්පරාවල මියගිය නම් සඳහන් කළ සියලු ඥාති හිත මිත්‍රාදීන් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සීපමින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුත තැටියක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0111 2 69 71 40 දුරකථන අංකයට. ගෞරවනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේගේ වැඩමවීමෙන් සෑම ඉරිදා දිනකම සිදු කරන ලබන ධර්මදේශනා මාලාව මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රය ඇසුරෙන් විග්‍රහ කෙරෙන චිත්තෝපක්ලේශ ධර්මදේශනා මාලාවේ මීළඟ ධර්මානුශාසනාව එළඹෙන ඉරිදා පෙරවරු 8ට බලාපොරොත්තු වන්න. ඔබට තෙරුවන් සරණයි.